හරි බලන්නකෝ. අපි ඇල්ෆා අංශු ගැන කතා කරා, බීටා අංශු ගැනත් කතා කරා. අවසාන වශයෙන් අපිට තියෙන්නේ ඊළඟ අංශු වර්ගය ගැන කතා කරන්න. තුන්වෙනි අංශු වර්ගය තමයි පුතේ ගැමා අංශු කියලා කියන්නේ. දැන් වාරට විද්‍යුත් චුම්බක වර්ණාවලිය මතක නම් ටීවී රේඩියෝ වලින් පටන් ගෙන ඉවර වෙන්නේ X කිරණ ගැමා කිරණ X කිරණ වලින්. ඒකට ගැමා කියලා කියන්නේ සංඛ්‍යාතයේ ඉතා වැඩි, එහෙම නැත්නම් තරංගායාමයේ ඉතා අඩු විද්‍යුත් චුම්බක තරංග විශේෂයක්. හරි? සාමාන්‍ය මේකේ තරංගායාමයේ 10^12 මීටර පමණ වෙනවා. තරංගායාමය 10^12 මීටර වගේ මෙන්න මේ ඝනයේ පවතින ඉස්සරහට ඉලක්කමක් එනවා. ඔන්න ඔය බලයක් තමයි පවතින්නේ. හරි කියන්න මෙහෙම. ගැමා අංශයට කියන්න විද්‍යුත් චුම්බක තරංගයකි 10^12 මීටර පමණ ඉතා කෙටි තරංග ආයාමයක් ඇත. හරි දැන් ධන ආරෝපණ තියෙන ඇල්ෆා ඍණ දිශාවට ආකර්ෂණය වෙනවා. නිකන් කෙල්ලෝ ඉන්න පැත්තට ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ ඍණ ආරෝපණ තියෙන බීටා ධන පැත්තට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රවලදී ඒවා හැරෙනවා. ආරෝපණයක් තියෙනවා. ඒතර ගැමා කොල්ලොත් නෙවෙයි කෙල්ලොත් නෙවෙයි. ඒතර කොහෙටවත් නැහැ. දැන් මෙහෙම යනකොට ධන ආරෝපණයක් නම් මේ පැත්තට ආකර්ෂණය වෙනවා. ඍණ ආරෝපණයක් නම් මෙහෙට ආකර්ෂණය වෙනවා. ධන ආරෝපණ මෙහෙට ආකර්ෂණය වෙනවද? එහෙම ඒවාක් තියෙනවා. ඒ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. හරි? එතකොට ගැමා වලට ආරෝපණයක් නැහැ. හරි? ආරෝපණයක් නැහැ. කිසිම පැත්තකට හැරෙන්නේ නැහැ. හරි? කියන්න මෙහෙම. අනාරෝපිතය විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍ර මගින් විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රවලදී අපගමනයක් නැත. හරි දැන් මේක විද්‍යුත් චුම්බක තරංගයක් නේ. ඒතකොට රික්තයේ වේගය 3 වැඩි කිරීම 10 8යි. හරි? ආසන්න වශයෙන් 3 වැඩි කිරීම 10 8ක් වෙනවා. ඇත්තම මගේ 3 වැඩි කිරීම 10 8ක් නෙවෙයි 2.9 යට වැඩි කිරීම 10 8ක් වෙන්නේ. කියන්න විද්‍යුත් චුම්බක තරංගයක් බැවින් රික්තයේදී 3 වැඩි කිරීම 10 8යි ms ඍණයක ප්‍රවේගයෙන් 3 වැඩි කිරීම 10 8යි ms ඍණයක ප්‍රවේගයෙන් ගමන් කරයි. දැන් වේගය වැඩි නම් අයනීකරණ හැකියාව මොකද වෙන්නේ? හරියට ඔයාලා නිකන් හෝල්ඩ් එකේ ඉන්නකොට හැමදාම උදේ යනවා වේගෙන් බයික් එකේ. ඌට ආකර්ෂණය පේන්නෙත් නෑ ඒක මොකද කියන්නේ. ගැමා කිරණයක් තමයි යන්නේ අධික වේගයෙන්. පරමාණුත් එක්ක ගැටලා තියෙන කාලය ඉතා අඩුයි. හරිද? අයනීකරණ හැකියාවක් නෑ. විනිවිද යාමේ හැකියාව ඉතා වැඩි. සරල දේවල් ටිකක් නෙමන් තියන්නේ. වේගය වැඩි නම් විනිවිද යාමේ හැකියාව වැඩි. හරි? මේ විද්‍යුතයෙන් බව විනිවිද යන්න පුළුවන්. ඒ හින්දා අර කොන්ක්‍රීට් උනත් ඝනකම ටිකක් වැඩි වෙන්න ඕන ගැමා කිරණ පිට වෙනවා නම්. හරි? කියන්න මෙහෙම විනිවිද යාමේ හැකියාව ඉතා අධිකය. සෙන්ටිමීටර කීපයක් ඝනකම් ඊයම් තහඩුවක් තුලින්ද විනිවිද යා හැක. අයනීකරණ හැකියාව ඉතා අඩුය. ස්කන්ධය මොනවද? ස්කන්ධය අහලා තියෙනවද ගැමා කිරණ ස්කන්ධය කොච්චරද? ස්කන්ධයක් නැහැ කියලා තමයි අපි ගන්න. හරි? ලියන්න. ස්කන්ධයක් නොමැති යයි සැලකිය හැකිය. බලන්න ඇල්ෆා අංශු ගත්තම බරින් වැඩි නම් වේගෙන් යන්න බෑ. වේගෙන් යන්න බැරි වෙනකොට හරි
පරමාණුත් එක්ක ගැටිලා තියෙන කාලය වැඩි වෙනකොට ආයනීකරණ හැකියාව වැඩි වෙනවා. අන්න ඒ විදිහට ගලපලා ගන්න. නිකන් බොරුවට කටපාඩම් කරන්න එපා. ගලපලා ගන්න. මෙහෙම. දැන් ගැමා කිරණවල ස්කන්ධය ඊට අඩුයි. ස්කන්ධයක් නැහැ කියලා සලකන්න. අධික වේගයෙන් යනවා. ආයනීකරණ හැකියාව ඊට අඩුයි. විනිවිද යාම හැකියාව වැඩි. ඔය සෙන්ටිමීටර් ගණන් වලින් එහෙම මතක තියාගන්න එපා. මෙන්න මේ වගේ මෙච්චර සෙන්ටිමීටර් ප්‍රමාණයක්. ඒවා ඉලක්කම් වලින් මතක තියාගන්න එපා. ඒවා අහන්නේ නැහැ. හරිද? ඒකට ගැමා කිරණය මම කිව්වා පිරිමි ළමයි එහෙම ගැමා කිරණ වල නිරාවරණය වෙන්න බෑ. වඳභාවය ඇති වෙන්න පුළුවන්. හරි? කෙලින්ම ඉවරයි. පරම්පරාව ඉදිරියට ගෙනියන්න විදිය නැහැ. දැන් බලන්න. මේ ගැමා කිරණ පිට වෙන්න මෙන්න මේ වගේ වෙලාවට බෝරෝන් කාබන් බවට පත් වෙනවා. මට කියන්නකෝ මෙතන පිට වෙන්න මොන කිරණය වෙන්න ඇතිද? මොකද්ද පිට වෙන කිරණය? ඇල්ෆා වෙන්න බෑනේ. පරමාණු ක්‍රමාංක එකකින් වැඩි වෙලා තියෙනවා. මොකද්ද පිට වෙන්නේ? බීටා මයිනස් එකක්. මේ බීටා මයිනස් නම් ඇන්ටි නියුට්‍රිනෝ මෙතන ඩෙල්ටා E. දැන් මෙන්න මේ කාබන් එක නිකන් අස්ථායි මට්ටමක ඉන්නේ නිකන්. සැකඹුණු අවස්ථාව කියලා කියන්නේ. ඒක ස්ථායි නෑ. සැකඹුණු අවස්ථාව. නිකන් සැකයෙන් ඉන්නේ. ඌ එතන ඉන්නේ වෙන තත්යකට අනිවාර්යයෙන්මපත් වෙනවා. මෙයා සැකඹුණු අවස්ථාවේ නම් භූමි අවස්ථාවටපත් වෙනවා. ගැමා කිරණ පිට කරලා ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය ඒවා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි න්‍යෂ්ටියේ ශක්තිය වෙනස් වෙනවා. සැකඹුණු අවස්ථාවේ ශක්තිය වැඩි. දෙන්න යනකොට අඩු ශක්ති මට්ටමකටපත් වෙනවා. හරි? ලියන්න වෙන්නේ. පහළෙන් ලියන්න මාතෘකාවක් අනුමාතෘකාව ගැමා ක්ෂය වීම. ගැමා ක්ෂය වීම කියන්නේ යටතේ ගැමා විමෝචනයෙන් ස්කන්ධ ක්‍රමාංකය හෝ පරමාණුක ක්‍රමාංකය වෙනස් නොවේ. න්‍යෂ්ටියේ ශක්තිය පමණක් අඩුවේ. මොකක්ද මම කියන්නේ න්‍යෂ්ටියේ ශක්තිය පමණක් අඩුවේ කියලා නේද? ලියන්න එපා. ලිව්වද කියලා ලියන්න කිව්වේ නෑනේ. ලියන්න මෙහෙම ඇල්ෆා හා බීටා පිට කරමින් ඇල්ෆා හා බීටා පිට කරමින් ඇල්ෆා හා බීටා පිට කරමින් සැකඹුණු අවස්ථාවට පත්වන න්‍යෂ්ටිය ගැමා විකිරණ පිට කරමින් සැකඹුණු අවස්ථාවට පත්වන න්‍යෂ්ටිය ගැමා විකිරණ පිට කරමින් ස්ථායි අවස්ථාවට නැත්නම් භූමි අවස්ථාවට පත්වේ. ගැමා විකිරණ පිට කරමින් ස්ථායි අවස්ථාවට එහෙම නැත්නම් භූමි අවස්ථාවට පත්වේ. කියන මෙහෙම බෝරෝන් බලන්න 12 බෝරෝන් වෙනම ලියන්න ඊළඟ පේජිය ලියන්න. අන්නේ පිළිවෙල තියාගන්න. හරි? බෝරෝන් වරහන් ඇතුලේ 12 න්‍යෂ්ටියක් ගැමා පිට කරමින් කාබන් න්‍යෂ්ටියේ සැකඹුණු අවස්ථාවට පත්වේ. ඉන්පසු ගැමා පිට කරමින් භූමි අවස්ථාවට එහෙම නැත්නම් ස්ථායි අවස්ථාවට පත්වේ. හරි ලියා ගන්න සමීක විකිරණශීලී සාම්පලයක් ගත්තාම මේ තියෙන විකිරණශීලී සාම්පලයක් මේ තියෙන්නේ මාතෘ න්‍යෂ්ටි එහෙම නැත්නම් පීතෘ න්‍යෂ්ටි. හරි බලන්නකො දැන් මේ මාතෘ න්‍යෂ්ටිය ඒ සාම්පලයේ ওই විදිහටම තියෙනවා.
විකිරණශීලී සාම්පලයක් ගත්තම දැන් මේකේ තියෙන අස්ථායී න්‍යෂ්ටිනේ ස්ථායී න්‍යෂ්ටි බවට පත් වෙන්නේ. කියන්නේ පීතෘ න්‍යෂ්ටි පීතෘ කියන්නේ පියා කියන අදහස. පීතෘ න්‍යෂ්ටි දුහිතෘ න්‍යෂ්ටි බවට පත් වෙනවා. ඒ කියන්නේ දුහිතෘ කියන්නේ අර දුව කියන අදහස. ඉතින් කොහොමද තාත්තලාට කෙලවෙන්නේ දුවලා හින්දානේ. විශේෂ වෙන්නේ දුවලා හින්දා තමයි. ඒ අදහසින් ඇතුව තමයි ඔක දාලා තියෙන්නේ. හරි පීතෘ න්‍යෂ්ටි නැත්නම් මේකට මොකක් හරි දාන්න මොකක් හරි එහෙම කොල්ලෝගේ මොකද්ද පුතාලට කියන්නේ මොකක් හරි ලස්සන නමක් තියෙනවා. මොකක් හරි එහෙම දාන්නේ දුහිතෘ න්‍යෂ්ටි වලටපත් වෙනවා. මේ දැන් මෙතන තියෙනවා ආරම්භයේදී අස්ථායී න්‍යෂ්ටි එන්න ඕන ප්‍රමාණයක්. මේ අස්ථායී න්‍යෂ්ටි ගණන දැන් උන්න ෂය වෙලා දැන් ආරම්භයේදී අස්ථායී න්‍යෂ්ටි 100ක් තිබ්බා කියලා හිතන්නකෝ. ටික වෙලාවකට පස්සේ ඒ 100 ෂය වෙලා 80ක් බවටපත් වෙනවා. හරි මෙන්න මේ තප්පරයකදී ෂයවන අස්ථායී න්‍යෂ්ටි ගණන dn බෙදීම dt කියන්නේ තප්පරයකදී ෂයවන අස්ථායී න්‍යෂ්ටි ගණන ඒකට අපි විශේෂ නමක් කියනවා තප්පරයකදී ෂයවන න්‍යෂ්ටි ගණන අපි හඳුන්වනවා නැත්නම් තප්පරයකදී මම එදා කියව වචනයක් පෘථක්කරණය වන න්‍යෂ්ටි ගණන තත්පරයකදී පෘථක්කරණය වන න්‍යෂ්ටි ගණන කියන්නේ පෘථක්කරණ ශීඝ්‍රතාවය. මෙන්න මේ තත්පරයකදී ෂයවන න්‍යෂ්ටි ගණන ඒ මොහොතේ තියෙන අස්ථායී න්‍යෂ්ටි ගණනට අනුලෝමව සමානුපාතිකයි කියලා කියනවා. තත්පරයකදී අපි හිතමු 10ක් අස්ථායී න්‍යෂ්ටි 10ක් ෂය වෙනවා කියලා අස්ථායී න්‍යෂ්ටි වලට පත් වෙනවා කියලා. හරි. එතකොට තප්පරයකදී ෂයවන ප්‍රමාණය ඒ මොහොතේ තියෙන අස්ථායී න්‍යෂ්ටි ගණනට අනුලෝමව සමානුපාතිකයි කියලා කියනවා. හරි? ඒක අපි හඳුන්වනවා විකිරණශීලීතාවයේ පෘථක්කරණ නියමය කියලා. හරිද? පෘථක්කරණ නියමය කියලා. එතකොට පීතෘ න්‍යෂ්ටි මේ තියෙන පීතෘ න්‍යෂ්ටි. දුහිතෘ න්‍යෂ්ටි මේකට අදාළ නැහැ. එතකොට මේ dn බෙදීම dt කියන්නේ කාලයේ විශ්යෙන් අවකලනය කරලා තියෙන්නේ. දැන් උඹ බය වෙන්නේ මොකක්ද යකෝයි උන් ඔව දන්නේ උන් කැටපොත ගුරු මිනිහගෙන ඉගෙන ගන්න. උන්ට අවකලනේ උන් දන්නේ නැහැ. මේ තියෙන කාලයේ විශ්යෙන් අවකලනය කරලා වැඩි හිතන්න එපා. තත්පරයකට ෂය වෙන ප්‍රමාණය එච්චරයි. එතනින් හරි හිතන්න ගන්න එපා. හරි? එහෙම. ලියන්න මෙහෙම මාතෘකාවක් ලියන්න. විකිරණශීලී පෘථක්කරණ නියමය. විකිරණශීලී පෘථක්කරණ නියමය. විකිරණශීලී පෘථක්කරණ නියමය. ලියන්න මෙහෙම ලියන්න. විකිරණශීලී සාම්පලයක යම් මොහොතකදී පෘථක්කරණ ශීඝ්‍රතාවය එම මොහොතේ එම සාම්පලයේ පවතින අස්ථායී න්‍යෂ්ටි ගණනට එම මොහොතේ එම සාම්පලයේ පවතින අස්ථායී න්‍යෂ්ටි ගණනට වරහන් ඇතුළේ ලියන්න පීතෘ න්‍යෂ්ටි අස්ථායී න්‍යෂ්ටි ගණනට වරහන් ඇතුළේ ලියන්න පීතෘ න්‍යෂ්ටි වරහන් වහන්නේ කරලා අස්ථායී න්‍යෂ්ටි ගණනට අනුලෝමව සමානුපාතික වේ. අනුලෝම සමානුපාතික වේ. ඒතර මොකද්ද පෘථක්කරණ ශීඝ්‍රතාවය කියලා කියන්නේ? තත්පරයකට ෂය වෙන පීතෘ න්‍යෂ්ටි ගණන ලියන්න පහලින් ධම්ම පාඨය ලියන්න පුතේ තරලෝකණක් දාලා මෙහි පෘථක්කරණ ශීඝ්‍රතාවය යනෝ පෘථක්කරණ ශීඝ්‍රතාවය යනෝ තත්පරයකදී ෂය වෙන
තත්පරයකදී ෂය වෙන පීතෘ එලෛර අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණයයි හරි ගන්නව මේක තමන් කැමති හැඩයට කැමති සාම්ප්‍රදායක් ඇඳගන්න. මේ තියෙන මම කැමති හැඩය. එක හැඩවලට කැමති. තමන් කැමති හැඩයට ඇඳගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැඩය එකම විදියට අඳින මේක නම් පොඩි වෙනසක් තියෙනවද නැහැ. ඒකම තමයි. මේවා මොකුල් ලියන්න එපා රූපේ විතරක් අඳින්න. මෙන්න මෙතන මේ මම අහගන්න කොච්චරට අහගන්න දරුවෝ. අහගන්න. මෙතන මම දානවා ඍණ ලකුණ. මේ ඍණ ලකුණෙන් මොකක්ද අදහස් වෙන්නේ? කාලයත් එක්ක පීතෘ න්‍යෂ්ටි ගණන අඩු වෙනවා. අන්න ඒක තමයි ඍණ ලකුණෙන් අදහස් වෙන්නේ. ඒ කියන්නේ අර දුවලා හැදෙන්න තාත්තගේ ධනය ෂය වෙගෙන යනවා. අන්න ඒ වගේ. හරි? පුතාලා නම් ඔක කොහොමද කාලෙකදී වර්ධනය කරලා හරි දෙනවා නේද? ඒවල එහෙම නැහැ. හරි ලියන්නකෝ මෙහෙම මේකත් ලියා ගන්න. ඍණ dn වෙදීම dt සමානුපාතිකයි එන්නේ. ඔන්න රවණෝ මට පේන්නෙත් නැහැ නේ මාස්ටර් දාගෙන නේ. සර් රොහොම කියන්නේ සර්ට දුවලා නැද්ද නේ? හරි. මේක ලියා ගන්න එපා ඈ. මේක අපි කලින් ලිව්වා. මේක ලියන්න එපා. ඍණ dn බෙදීම dt සමානුපාතිකයි n කියලා ලියන්න. මේ සමානුපාතික නෙවෙයි අතන මේ තියෙන ඇල්ෆා. සමානුපාතිකයි නම් මේ දෙකලවරින් මෙහෙම නැමෙනවා පුතේ. මෙහෙම. හරි. දෙපැත්තෙන් කෙලින් වෙලා තියෙනවා නම් ඒ සමානුපාතිකයි නේ ඇල්ෆා. හරි. හරි දැන් අපි පහලින් ලියමු මෙහෙම n note මොකද පුතේ n note කියන්නේ ආරම්භයේ තියෙන අස්ථායි න්‍යෂ්ටි එහෙම නැත්නම් පීතෘ න්‍යෂ්ටි ගණන. එතකොට මෙතන අපි දානවා මෙන්න මේ විදිහට මේ t සමානයි බිඳුවේදී ආරම්භයේදී මේ t සමානයි t කාලයකදී n note කියන්නේ ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ගණන. ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ගණන. අස්ථායි කියන්නේ කවුද අස්ථායි? ඔය දැන් නම් දුවල ටිකත් අස්ථායි වගේ මට පේන්නේ. කවුද අස්ථායි පුතේ? පීතෘ න්‍යෂ්ටි තමයි අස්ථායි න්‍යෂ්ටි කියලා කියන්නේ. එහෙනම් ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ගණන n කියලා කියන්නේ t කාලයකට පසු පවතින අස්ථායි න්‍යෂ්ටි ගණන. t කාලයකට පසු පවතින අස්ථායි න්‍යෂ්ටි ගණන. හරි. යන්න මෙහෙම අපි දිව නෑනේ ඍණ ලකුණෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා. දිව නෑනේ. යන්න. ඍණ ලකුණෙන් අදහස් වන්නේ කාලයත් සමග පීතෘ න්‍යෂ්ටි ගණන කාලයත් සමග පීතෘ න්‍යෂ්ටි ගණන අඩු වන බවයි කාලයත් සමග පීතෘ න්‍යෂ්ටි ගණන අඩු වන බවයි. හරි. හරි බලන්න පුතේ. දැන්
පුළුවන් මෙතන. ඍණ dn බෙදීම dt කියන්නේ t කාලයකදී ක්ෂය වෙන අස්ථායී න්‍යෂ්ටි ගණන. හරි. ඊළඟට මෙන්න මේ ඍණ dn බෙදීම dt ගැන තව ලොකු විස්තරයක් තියෙනවා. අපි ඒවගෙන තව ටිකකින් කතා කරමු. දැන් මෙතන බලන්න මේ අපිට මේක n කියලා ගන්න පුළුවන් සමානුපාතිකයි එන්නේ. සමානුපාතික ලකුණ අයින් කරන් අපි නියතයක් දානවා මේකට. ඒ නියතය තමයි ලැම්ඩා කියලා කියන්නේ. මෙන්න මේ ලැම්ඩා අපි හඳුන්වනවා ක්ෂය නියතය කියලා. ක්ෂය නියතය. ඒතර ක්ෂය නියතේ ඒකක එන්නේ මෙතන තියෙන්නේ තත්පරයකට න්‍යෂ්ටිනේ. මෙතන න්‍යෂ්ටි. තත්පරයට න්‍යෂ්ටි වලින් බෙදෙනවම තත්පරයට කියලා එන්නේ. ඒතර ඒකක එන්නේ තත්පරයට. සමහර වෙලාවට පැයට කියලා දානවා. අවුරුද්දට කියලා දානවා. කිසි ප්‍රශ්නයක් නැහැ. සම්මත එකකින් හින්දා මම තත්පරයට කියලා දැම්මා. මාන එන්නේ t කියලා. t ඍණ 1 කියලා මාන එන්නේ. t ඍණ 1 කියලා එන්නේ. හරි. හරි ලියන්නකො මෙහෙම. ලියන්න මෙහෙම. මාතෘකාවක් ලියන්න විකිරණශීලීතා ක්ෂය නියතය. විකිරණශීලීතා ක්ෂය නියතය. විකිරණශීලීතා ක්ෂය නියතය. හරි. සිංහලෙන් කියනවා decay constant කියලා. ඒක දාගන්න. මොකද කැම්පස් ගියාම බණින්නේ ඉංග්‍රීසි. හරි ඒක ඉංග්‍රීසි ටර්ම්ස් එහෙම දැනගන්න ඕන. හැම එකම යා කිය ඉඳලා බෑ. නේ? හරි. මෙන්න මේක ලියන්න මෙන්න මේ පියවර දෙක ලියන්න. පොරින dn බෙදීම dt සමානුපාතකයි dn බෙදීම dt සමානයි ලැම්ඩා n. හරිද? ලියන්න මෙහෙම මෙහි ලැම්ඩා ක්ෂය නියත ලෙස හැඳින්වේ. decay constant ක්ෂය නියත ලෙස හැඳින්වේ. ඕක පුතේ දීලා තියෙන න්‍යෂ්ටි වර්ගයක් සඳහා නියත අගයක්. හරි. යුරේනියම් න්‍යෂ්ටි අනයිකාගය, රේඩියම් න්‍යෂ්ටි අනයිකාගය, රෙඩෝල් න්‍යෂ්ටි අනන් තව අගයක් න්‍යෂ්ටි වර්ගයක් සඳහා නියත අගයක්. ලියන්න මෙහෙම මෙය දී ඇති න්‍යෂ්ටි වර්ගයක් සඳහා නියත අගයකි. දී ඇති න්‍යෂ්ටි වර්ගයක් සඳහා නියත අගයකි. ඒකක තත්පරයට මාන t ඍණ 1. ඒකක තත්පරයට මාන t ඍණ 1. හරි. බලන්නකො. දැන් මෙන්න මේක අපිට පුළුවන් අනුකලනය කරන්න. අනුකලනය දන්නවද? මතකයි නේද? අනුකලනය අභිමත නියතයක් එහෙම දාලා අභිමත නියතයට ලකුණු 5යි. අභිමත නියතයට විතරක් දානවා සමහර ලකුණු 5 හම්බෙයි කියලා. උත්තරේ දාන්න නැතුව. ඒතකොට ලකුණු 5 හම්බෙන්නේ නැහැ. අනුකලනය කියලා එකක් තියෙනවා මැත්ස් වලට. මම හිතන්නේ ඒක දැන් සිලබස් එකෙන් අයින් කරලා ඇති. හරි බලන්නකො. එතකොට මෙන්න මේක කාලයේ විශේෂයෙන් අනුකලනය කරොත් එහෙම මෙන්න මෙහෙම සමීකරණයක් එනවා. මතකද කියලා අහනකොට බය වෙමුත් ඔව් කියනවා. අනේ උන් දන්න අනුකලනය. හරි. ලියන්න මෙහෙම අනුකලනයෙන් අනුකරණය කරන්න එපා. ඔය කිව්වොත් උත්තර ගන්න බැරි වෙයි එහෙම වුණොත්. අනුකලනයෙන් මෙහෙම ලියන්නේ. සමහර මයි මූණ දිහා බලන් ඉන්නවා මේ මාව අනුකලනය කරන්න වගේ. අනුකලනයෙන්
n සමාන n නෝට් වතාවක් e වල ඍණ ලැම්ඩා t. n සමානයි n නෝට් වතාවක් e සිම්පල් e ලොකුවට ලියන්න ලැම්ඩා t බලයක් විදිහට ලියන්න ඍණ ලැම්ඩා t. හරි? n සමානයි n නෝට් වතාවක් e වල ඍණ ලැම්ඩා t. මොකද්ද මේ e කියලා කියන්නේ? e කීයද පුතේ? 1.6 වැඩි කිරීම 10 ඍණ 10. නෑ e කියලා කියන්නේ ඝාතීය ශ්‍රිතයට. මොකක්? යකෝ දැන් මාරනවා කියලාත් කිව්වා. දැන් මේ ඝාතන ශ්‍රිතයක් ගැන කියනවා. මේ මොකද්ද මේ e කියන්නේ? මේ e කියන්නේ ඝාතීය ශ්‍රිතය. ඝාතීය ශ්‍රිතය. මේක ගැන මම හිතන්නේ ඝාතීය ශ්‍රිතේ ප්‍රස්තාරය එහෙම ex එම අනුකලනය කරන්න මැච් කරන උන්ට නම් තියෙනවා. මේ අනිත් ඒවා බයෝ උන්ට නැති හින්දා අනුකලන පාර්ට් එක දාලා නැහැ. මේ සමීකරණේ නිකන් මේ මතක තියාගන්න මේක සමහර විට ගණන් හදන්නේ අනුකලනය කොටස් ඔයාලට එන්නේ නැහැ. හරි? ලියන්න මෙහෙම අනුකලනය n සමාන n නෝට වතාවක් e වල ඍණ ලැම්ඩා t මෙහි සිම්පල් e අනුඝාතීය ශ්‍රිතයයි. මෙහි සිම්පල් e අනුඝාතීය ශ්‍රිතයයි. බලන්නකෝ. දැන් මේ විකිරණශීලී සාම්පලයක අපි හිතමු පීතෘ න්‍යෂ්ටි 100ක් තියෙනවා. මේ උදාහරණයක් ගන්න. පීතෘ න්‍යෂ්ටි 100ක් තියෙනවා. මේක 50ක් වෙනවා. දැන් 100 අර්ධයක් වුණාම කීයද පුතේ? 50යිනේ. එහෙනම් මේ අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණය අර්ධයක් වෙලා නේද? එහෙනම් මෙන්න මේ විකිරණශීලී සාම්පලයක තියෙන අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණය අර්ධයක් වීමට ගතවන කාලය අපි හඳුන්වනවා එම මූලද්‍රව්‍යයේ අර්ධ ආයු කාලය කියලා. අර්ධ ආයු කාලය වායු කාලය නෙමෙයි අර්ධ ආයු කාලය කියලා හඳුන්වනවා. හරි. එහෙනම් දියන්නකො මේ මාතෘකාව අර්ධ ආයු කාලය කියලා. අර්ධ ආයු කාලය. ඒක අපි මෙහෙම ලස්සන ලියමු උපසර්ගිකුත් දාලා විකිරණශීලී මූලද්‍රව්‍යයක අර්ධ ආයු කාලය. විකිරණශීලී මූලද්‍රව්‍යයක අර්ධ ආයු කාලය. කෑවසර පොතනේ. රමාරු පනිනවා. කෙල්ල එහෙම තමයි. උන් එහෙමනේ කොළපාටි මාතෘකාව. පළවෙනි වචන කොළපාටි ඊළඟ එක දම්පාටි. අන්තිමට ඉවර කරන්නේ රතු පාටි. හරි. ලස්සනට තියෙනවා පොත. කොහොම හොඳයි. අර්ධ ආයු කාලය ලියන්න මෙහෙම ලියන්න. යම් විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක යම් විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක යම් විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක පවතින ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණය ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණය ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණය අර්ධයක් වීමට ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණය අර්ධයක් වීමට ගතවන කාලය අර්ධයක් වීමට ගතවන කාලය එහි අර්ධ ආයු කාලයයි half life කියනවා ඔකට. එහි අර්ධ ආයු කාලයයි අපි දීවනේ අර්ධ ආයු කාලය කියන්නේ මොකක්ද කියලා නේ? හරි කියන්න මෙහෙම. කියන්නකො මේ ගාන. හරි පුතා අපි ලියමු. විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක ආරම්භක අස්ථායි න්‍යෂ්ටි කියන්න බලන්න ඉලක්කම කැමති ඉලක්කම කියන්න. 8 වැඩි කිරීම 10 26ක ප්‍රමාණයක් ඇත. 8 වැඩි කිරීම 10 26ක ප්‍රමාණයක් ඇත. 8 වැඩි කිරීම 10 26යි. හරි? ලියන්න. මෙහි
අර්ධ ආයු කාලය පැය 24ක් නම් කියන්නේ එක දවසක්. අර්ධ ආයු කාලය එක දවසක්. අර්ධ ආයු කාලය පැය 24ක් නම් දින 3කට පසු දින 3කට පසු දින 3කට පසු ඉතිරිව පවතින දින 3කට පසු ඉතිරිව පවතින ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ගණනක උපමනද ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ගණනක උපමනද දින 3කට පසු ඉතිරිව පවතින ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ගණන කොපමණද? සමහර ඔළුවේ අත්ත ගහගෙන ලියනවා. කමන්න කොහොම හරි. මොන කරුමයක්ද මේ කියලා නේද? හරි දැන් බලන්න අහගෙන ඉන්න. ආරම්භයේදී තියෙනවා මේ ආරම්භයේදී තියෙනවා 8 වැඩි කිරීම 10 කීයද? 26ද? 26 නේ. දැන් අර්ධායු කාලය පැය කීයද? අර්ධායු කාලය පැය කීයද? පැය කීයද? 24යි. 8 වැඩි කිරීම 10 26යි. අර්ධායු කාලය පැය කීයද? 24 කියන්නේ දවස් 1යි. එහෙනම් පැය 24යි. දැන් දවස් කීයකට දාන්නේ පුතේ? දවස් 3කට නේද දාන්නේ? හරි. එහෙනම් මේක අර්ධයක් වෙනවා. 4 වැඩි කිරීම 10 26යි. මේක එහෙම බෙදන්න එපා දෙකෙන් ඈ. එහෙම බෙදෙන්නේ නැහැ. විතරයි බෙදෙන්නේ. 10 බලය එහෙමම තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ පැය 24. ඊළඟ පැය 24. දෙක වැඩි කිරීම 10 26යි. හරි. මෙතනින් මෙහෙම ලියන්න ඊළඟ එක මොකද මේ? කැමරාවට පේන්නේ මෙහෙන් ලියුවොත්. ඔයාලා දිගටම ලියාගෙන යන්න එක. මෙන්න මේ විදිහට. දෙක වැඩි කිරීම 10 26. ඔයාලා දිගටම ඊතලේ දාගෙන ලියාගෙන යන්න. ඊළඟ පැය 24 දී ආය අර්ධයක් වෙනවා. කීයද? එක වැඩි කිරීම 10 26යි. හරි. එක වැඩි කිරීම 10 26ක් වෙනවා. එහෙනම් පැය 72කට පස්සේ දින 3කට පස්සේ ඉතිරි වෙලා තියෙන අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණය එක වැඩි කිරීම 10 26යි. හරි. එහෙනම් අඳ ගන්නවා. හරිනේ. අවසාන ලියන්න මෙහෙම. දින 3කට පසු ලියන්න අපි පස්සේ කතා කරමු පුතේ. ලියන්න දැන්. දින 3කට පසු එක වැඩි කිරීම 10 26 එක වැඩි කිරීම 10 26 අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණයක් ඉතිරිව ඇත හරි. ඊළඟ ගාන තනියම හදන්න ඕන ඔයාලා. හරි. ලියන්න මෙහෙම. හරි ලේසි නේද ඒවා? හරි. බෙදාගෙන යන්න තියෙන මේවා හැම බෙදෙන්නේ නැහැ. එයා පටල ගන්න එපා. ඕවත් පටල ගන්න අය ඉන්නවා. මේක එහෙම බෙදෙන්නේ නැහැ. එහෙම 10 බල බෙදෙන්නේ නැහැ දෙකෙන් බෙදුවා කියලා. හරි ලියන්න මෙහෙම. එහෙම ලියන්න. විකිරණශීලී සාම්පලයක ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ආරම්භක අස්ථායි න්‍යෂ්ටි ආරම්භක අස්ථායි න්‍යෂ්ටි 64 වැඩි කිරීම 10 10ක ප්‍රමාණයක් ඇත. 64 6යි 4යි 64 වැඩි කිරීම 10 10ක ප්‍රමාණයක් ඇත. කලබල වෙන්න එපා. ලියන්න. හරි. ලියන්න මෙහෙම. අර්ධ ආයු කාලය පැය 8කි. අර්ධ ආයු කාලය පැය 8කි. අර්ධ ආයු කාලය පැය 8කි. දින දෙකකට පසු
ඉතිරිව පවතින දින දෙකකට පසු ඉතිරිව පවතින අස්ථායි න්‍යෂ්ටි ගණන කොපමණද? අස්ථායි න්‍යෂ්ටි ගණන කොපමණද? අස්ථායි න්‍යෂ්ටි ගණන කොපමණද? ඒක තමයි අංක 1. හරි. එහෙම ලියුවේ නැත්නම් ඊළඟට පහරින් ලියන්න ඊළඟ පේජයේ එක් පෘථක්කරණයකදී වේගෙන් ලියන්න. උඩුම වේගෙන් ලියලා තව චුට්ටක් වේගය වැඩි කරන්න. එක් පෘථක්කරණයකදී පිටවන ශක්තිය දෙක වැඩි කිරීම 10^5 ජූල් නම් දෙක වැඩි කිරීම 10^5 ජූල් නම් දෙක වැඩි කිරීම 10^5 ජූල් නම් දින දෙකකදී පිට කරන මුළු ශක්තිය කොපමණද? දින දෙකකදී පිට කරන මුළු ශක්තිය කොපමණද? දින දෙකකදී පිට කරන මුළු ශක්තිය කොපමණද? හරි. පළවෙනි කොටස ඔයාලට හදාන්න පුළුවන්. දෙවෙනි කොටස මම හදාන්නම් ඔයාලගේ උදව්වෙන්. හරි. අදමු ගන්න. හදාන්න. දැන් පුළුවන්. මේක පුරා මොලේ. හරි. හදාගෙන යන්න තියෙන්නේ. chart එක ගන්න chart එක ගන්න කෙලින්ම උත්තරේ ලියන්න. වචනයෙන් කියන්න බැරි ගොඩාක් දේවල් පුළුවන් ඔන්න ඔයගේ රූපකකින් විස්තර කරන්න. ඔන්න ආරම්භයේදී තියනවලු 64 වැඩි කිරීම 10 10ක්. ඒතර මේක දෙකෙන් බෙදුනම කීයද? 16 වැඩි කිරීම 10 10යි. මේක දෙකෙන් බෙදුනම කීයද? 8 වැඩි කිරීම 10 10යි. තවස් කීයද? දෙකක් නේ. එතකොට මෙතන පැය 8යි. මෙතන පැය 8යි. මෙතන පැය 8යි. එක දවසක් ඉවරයි. ඊට පස්සේ මේක නැවත 4 වැඩි කිරීම 10 10 බවට පත් වෙනවා. ඊළඟ පැය 8ේදී දෙක වැඩි කිරීම 10 10 බවට පත් වෙනවා. හරි. දෙක වැඩි කිරීම 10 10 බවට පත් වෙනවා. ඊළඟට ඔන්න දැන් දවස් දෙක හරි. එක වැඩි කිරීම 10 10යි. එහෙනම් පළවෙනි කොටසේ දැන් ඉතිරිලා තියෙන අස්ථායි න්‍යෂ්ටි ප්‍රමාණය එක වැඩි කිරීම 10 10යි. 64ක් තිබ්බා දැන් තියෙන්නේ 1යි. කීයක් ෂේ වෙලා? එයි බං 64ක් මුලින් තිබ්බනේ. ඉතින් දැන් 1යිනේ තියෙන්නේ. එහෙනම් කීයක් ෂේ වෙලාද? 63යි. හරිද? ඉතින් එක ෂේ වීමක ශක්තිය දීලා තියෙනව නේද? ඉතින් ඒක වැඩි කරපම් 63 උත්තරේ එනවනේ. එනවනේ අප්පා ඕනේ නේ දැන් ඔය කල්පනාවට ඒක ලියමු අපි මෙහෙම එන ගහුවා වගේ ලියන්න එපා ඔය අපි ලියමු මෙහෙම හරිද මේක හරිද මේක වල සම්පූර්ණ කරා එහෙනම් අංක දෙක දාලා ලියන්න මෙහෙම ලියන්න ෂේව් න්‍යෂ්ටි ගණන ඔන්න දෙවෙනි කොටස මම හදන්නේ පුතේ ලියන්න ෂේව් න්‍යෂ්ටි ගණන ආරම්භයේදී තිබ්බ 64 වැඩි කිරීම 10 10ක් දැන් තියෙන්නේ එක වැඩි කිරීම 10 10යි. එහෙනම් පුතේ ෂේව් න්‍යෂ්ටි ගණන 63 වැඩි කිරීම 10 10යි. මං කියන්නේ ඒකනේ ෆිසික්ස් ලේසි. උඹලා බොරුවට බය වෙලා ඉන්නේ. ටිකක් කොහෙද මේක පොඩ්ඩක් කල්පනා කරන්න. හරි ෂේව් න්‍යෂ්ටි ගණන හරි එක් පෘථක්කරණයකදී මේ ෂේව් න්‍යෂ්ටි ගණන කියන්නේ දැන් පෘථක්කරණ මෙච්චර ප්‍රමාණයක් වෙනවා. හරි ෂේව් න්‍යෂ්ටි ගණන. ඒතර අපි මෙහෙම ලියනවා වරහන් ඇතුළේ ලියන්න සිදු වූ පෘථක්කරණ ගණන. ඒකන න්‍යෂ්ටි උච්චර ප්‍රමාණයක් ෂේ වෙනවා කියන්නේ ෂේ වීම 63 වැඩි කිරීම 10 10යි. හරි සිදු පෘථක්කරණ ගණන වරහන් ඇතුළේ එහෙම ලියන්න. ඒ කියන්නේ ෂේව් න්‍යෂ්ටි ගණනම තමයි. දැන් එක පෘථක්කරණයකදී ශක්තිය කීයද මන් දුන්නේ? කීයද දෙක වැඩි කිරීම 10 5යි. ලියන්න මෙහෙම එක් පෘථක්කරණයකදී
එක් පෘථග්කරණයකදී නිපදවන ශක්තිය දෙක වැඩි කිරීම 10 කීවෙනි බලයද පුතේ? 5. 10 ඍණ 5 නේ. දෙක වැඩි කිරීම 10 ඍණ 5ක් බැවින් එක් පෘථග්කරණයකදී පිටවන ශක්තිය දෙක වැඩි කිරීම 10 ඍණ 5ක් බැවින් ඉහත පෘථග්කරණ ගණනට අනුරූපව පිටවන මුළු ශක්තිය එන එක පෘථග්කරණයකදී දෙක වැඩි කිරීම 10 ඍණ 5යි. දැන් මෙතන තියෙනවා පෘථග්කරණ 63 වැඩි කිරීම 10 10යි. හරි? 63 දෙකකින් වැඩි කරාම 126යි. 126 වැඩි කිරීම 10 7යි ජූල්ද? මොකද 1.26 වැඩි කිරීම 10 7යි.